අයිබෝවන් ඒස YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගනිමින් ඒස YouTube channel එක මගින් ඔයාලට ගෙනෙන විශේෂ පුනරීක්ෂණ වැඩසටහන එහෙම නැත්නම් මට එකයි වාට එකයි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක තමයි ඔයාලා අද දවසෙත් මේ විදිහට එකතු වෙන්නේ. එතකොට අද දිනේදීත් අපි තවත් ඉතාම වැදගත් ප්‍රශ්නයක් පිළිබඳව කතා කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් මම පොඩි මතක් කිරීමක් කරන්න ඕන. සමහරවිට අද දවසේම අපේ වැඩසටහනත් එක්ක එකතු වෙන අලුත් යාළුවෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ අයට මතක් කරනවා අද දවසේදී අපි කරන ප්‍රශ්නේ පිළිතුරු එවන්න ඕන ආකාරය. එතකොට මීට කලින් අපි කරපු ප්‍රෝග්‍රෑම් 3 ඔයාලා මේ වෙනකොට බලලා නැත්නම් පහලින් වීඩියෝ එක පහලින් දාලා තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් එකේ link. ඉතින් ඔයාලට පුළුවන් මේ link වලින් ගිහිල්ලා මේ අදාළ එපිසෝඩ් ටික බලලා මම හිතනවා මේ ප්‍රශ්නත් අවබෝධ කරගෙන ප්‍රෝග්‍රෑම් එක පිළිබඳ පූර්ණ අවබෝධයකින් මේ ප්‍රෝග්‍රෑම් එකේ එක එපිසෝඩ් එකක්වත් මිස් කරන්නේ නැතුව ඔයාලා මේකත් එක්ක හැඳේවි කියලා හිමුණොත් ඇත්තටම ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ගණිතයට ඒකක් ගන්න පුළුවන්. ඒක ආයි ලොකු විශ්වාසකින් කියන්න පුළුවන්. මොකද හේතුව මේ වගේ වැඩසටහනක් මේ වගේ පොදුවේ හැමෝටම එහෙම නැත්නම් මේ විදිහට YouTube වගේ platform එකක් කරහා ක්‍රියාත්මක වෙන පළවෙනි අවස්ථාව ලංකාවේ. ඉතින් ඒ නිසා ඔයාලා මේ විදිහට මේ වැඩසටහනත් එක්ක තියෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් YouTube වගේ මේ වගේ කරන මේ ඉගැන්වීම් කටයුතු වලදී පසු විපරම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ගානක් හැදුවොත් ඒක බලන්න කෙනෙක් නැහැ ඇත්තටම. නමුත් මෙතෙන්දී ඔයාලට එහෙම අවස්ථාවක් තියෙනවා. ඔයාලා හදන ගණන් හැම එකක්ම මම බලනවා. මමම පුජ්‍යලිකව බලනවා. එතකොට ඒ හින්දා ඒ ඔයාලා හදලා අනිවාර්යයෙන් මේ ගණන් එවනවා කියන්නේ මම ඒව බලලා ඔයාලට ඒකේ තියෙන අඩුපාඩු අනිවාර්යෙන් කියලා දෙනවා. එතකොට ඒකත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ අඩුපාඩු හදාගන්න. ඉතින් මේක හොඳ chance එකක්. මේ වගේ chance එකක් ඇත්තටම ඔයාලට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කොරෝනා නිසා මේ කාල සීමාව තුළ තියෙන මේ අපහසුතාවය නිසා තමයි අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ආරම්භ කරේ. නමුත් ඉතින් ඉදිරියට කොහොමත් අපි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් දිගටම කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඔන්න ඔය මතක් කිරීමක් කරනවා. ඉතින් ඒ වගේම ඉතින් මේක ඇත්තටම ගොඩක් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කියලා ගොඩාක් අය දැන් එකතු වෙලා ඉන්න අය දන්නවා. මේකෙන් ලොකු දෙයක් විශේෂයෙන් ගණිතයේ ප්‍රශ්න පත්‍රයේට ලොකු දෙයක් මේක හරහා කරගන්න පුළුවන්. ඉතින් ගොඩාක් අය ගණන් ඉගෙන ගන්නවා. නමුත් ගොඩක් අයට තියෙන ගැටලුව තමයි ගණන් ඉගෙන ගන්නට ඇත්තටම ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න බෑ. ඒකට ප්‍රධානම හේතුව තමයි ප්‍රශ්න ලියලා පුරුදු වෙන්නේ නැති එක. මොකද ප්‍රශ්නයක් අවබෝධ කරගන්න ඕන. ඒක ලියන ක්‍රමවේදය ඉගෙන ගන්න ඕන. ඒ වගේ ගොඩක් දේවල් විභාගයේ තියෙන. ළඟට කාලය කළමනාකරණය කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයාලා එකතු වුණොත්. ඒ වගේම තමයි මම ඉදිරියේදී තව සතියකින් දෙකකින් වගේ ආරම්භ කරනවා ඔයාලට විභාගයට සූදානම් වෙන්න මොනවද කරන්න ඕනේ. ඇත්තමකෝ දැන් විභාගයක් කියපු ගමන් ගොඩාක් අය කියන්නේ පාඩම් කරන්න ඕනේ. මෙතනින් එහා ගිහිල්ලා මේ පාඩම් කරනවා කියන්නේ මොකද්ද? පාඩම් කරනවා කියන්නේ ඔයාලට ඉස්කෝලෙන් හෝ පන්ති වලින් හෝ දෙන නෝට් කියවන එකද? එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙයක් කරන්න ඕනද? මේ ගැන ගොඩාක් වෙලාවට ගොඩක් අයට අවබෝධය තියෙන අය ගොඩක් ඉන්නවා. නමුත් නැති අයත් ඉන්නවා. ඉතින් මේ හැමෝම වෙනුවෙන් අපි අන්න ඒවා සම්බන්ධ වැඩසටහනක් ඉදිරියේදී ආරම්භ කරනවා නුදුරු දිනයක. ඉතින් ඒකත් ඔයාලා වෙනුවෙන් ඉතින් මේ විදියට ඒස channel එක හරහා ඔයාලට ගොඩක් දේවල් විභාගයට පමණක් නෙවෙයි ජීවිතේට ඉදිරි සැලසුම් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ගොඩක් දේවලුත් ඉස්සරහට අපි මේකත් එක්ක ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට මුලින්ම ආරාධනා කරනවා රැඳිලා ඉන්න නිරන්තරයෙන් ඒස YouTube channel එකත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාලට මේක ඉතාම වැදගත් YouTube channel එකක්. ගොඩක් වැදගත් programs ඒ වගේම වැදගත් වෙන ගොඩක් දේවල් අපි ඔයාලට මේක හරහා ගෙනෙන්න නිසා. හරි. එහෙනම් අපි අද දවසේ ප්‍රශ්නෙට යොමු වෙන්න හදන්නේ. ඉතින් අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයට ලැබෙන සම්භාවිතාව ප්‍රශ්න පිළිබඳව. ප්‍රශ්න පත්‍රය ගැන දන්න අය විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර කිහිපයක් හෝ දැකලා කරලා අවබෝධය තියෙන අය අනිවාර්යෙන් දන්නවා එක ප්‍රශ්න පත්‍රයට සම්භාවිතාවෙන් ප්‍රශ්නයක් ලැබෙන බව. ඉතින් ආන්නේ ප්‍රශ්නේ ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. ඉතින් ප්‍රශ්නෙට යන්න කලින් මම මුලින් මතක් කරනවා මේක ඇත්තටම හැමෝටම උත්තර ලියන්න පුළුවන්. හැමෝටම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා හැමෝම අනිවාර්යයෙන්ම මේක හොඳට බලලා හොඳට අවබෝධ කරගෙන මේ ප්‍රශ්නෙට අදාළ දේවල් මම හිතනවා අඩුපාඩු හදාගන්නයි කියලා. මොකද හේතුව මේකද මේ එක ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේකෙන් ගන්න. මේ පළවෙනි වටේ අපි යන්නේ. ඒ පළවෙනි වටේදී අපි එක ප්‍රශ්න පත්‍රයක් ඉවර කරනවා. ඊට පස්සේ ඊළඟට ආපහු ඊළඟ ප්‍රශ්න පත්‍රයක් පටන් ගන්නවා. ওই විදිහට ප්‍රශ්න පත්‍ර මම කිව්වා 15ක් මේ වැඩසටහන හරහා කවර වෙනවා. එතකොට ඔය 15 තුල මම හිතනවා ඔයාලට ගොඩාක් දේවල්
විශේෂයෙන් මම ඕකෙතින්දී පාස් පේපර්ස් ඒවා කීපයකුත් කවර් කරනවා විශේෂයෙන් 2016 17 18 19 20 කියන පාස් පේපර් ටිකත් මේක හරහා සාකච්ඡා කරන්න අපේක්ෂා කරමින් ඉන්නේ. ඉතින් ඒ ටිකත් සාකච්ඡා කරනවා. එතකොට ඒ දේවලුත් එක්ක මේ විදිහට අපි මේ ප්‍රෝග්‍රෑම් එක හරහා ලොකු ඉතා වැදගත් වැඩසටහන් ගණනාවක් ලොකු ප්‍රයෝජනවත් වැඩසටහන් ගණනාවක් ඔයාලට ගෙනියනවා කියන එක මතක් කරනවා. හරි. එහෙනම් අපි දැන් යමු මම මේ කතා කරන්න යන බොහොම සරල ප්‍රශ්නයකට. ඇයි සරලයි කිව්වේ? මම කලිනුත් කිව්වා මේක හැමෝටම ලකුණු 10ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක්. හරි. එහෙනම් මම අද දවසේ ප්‍රශ්නේ දැන් ඔන්න තිරේ දිස්සෙනවා. ඔයාලා පුළුවන් මුලින්ම වීඩියෝ එක ස්ටොප් කරගෙන මේ ප්‍රශ්නේ හොඳට වතාවක් දෙකක් කියවලා ප්‍රශ්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන ඉන්න. හරි. ප්‍රශ්නේ මෙන්න මේ විදිහට තියෙනවා. ප්‍රශ්නේ කොටස් දෙකක් ඔයාලට පේනවා. අපි මුලින්ම ප්‍රශ්නේ A කොටසට යමු. මේක කියනවා එකම හැඩයේ ටොපි 4ක් පෙට්ටියක ඇත. ඉන් 3ක් දොඩම් රසය. ඔන්න කියනවා එකම හැඩයේ ටොපි 4ක් පෙට්ටියක තියෙනවා. ඉන් 3ක් දොඩම් රසය. ඉතිරි ඒවා ඒ කියන්නේ ඉතිරි එකයි නේද? ඉතිරි ඒවා අන්නාසි රසය. ඊට පස්සේ කියනවා ගයන් අහඹ ලෙස ටොපියක් ගෙන මල්ලිට දුන්නේය. ගයන් අහඹ ලෙස ටොපියක් ගෙන මල්ලිට දුන්නේය. ඉන්පසු ඔහු නැවත පෙට්ටියෙන් ටොපියක් ඉවතට ගත්තේය. ඔන්න කතන්දරේ. මොකද ඒක විස්තරය දැන් උන ඔයාලට පැහැදිලි. අපි බලමු මේකේ අහලා තියෙන මුල්ම ප්‍රශ්නේ. ඉහත පරීක්ෂණයේ නියැදි අවකාශයේ කොටුදැලෙහි දක්වන්න. දැන් මේ ගයාන් කරන ක්‍රියාව. එහෙම නැත්නම් මේ හමු පරීක්ෂණයේ නියැදි අවකාශයේ ඔයාලට කියන මේ දීලා තියෙන කොටුදැලෙහි දක්වන්න කියලා. එතකොට මම මුලින්ම මේ කොටුදැල බෝඩ් එකේ ඇඳගෙන ඉන්නම්. ඒතර ඔයාලට පුළුවන් කොටුදැලක කොහොමද මේක දක්වන්නේ. මම කොටුදැල ගැන අද ගොඩක් දේවල් කියලා දෙනවා. ඒ නිසා මම මුලින්ම කොටුදැල බෝඩ් එකේ ඇඳගෙන ඉන්නවා. ගැන කතා කරන්න යන්නේ. එතකොට දැන් මේ මෙතන මේ කොටුදැල ඔයාලා දන්නා මේක කණ්ඩාංග තලයක්. කොටුදැල කියන අපිට පේන විදිහට මේක කණ්ඩාංග තලයක් නේද? එතකොට දැන් මේ කණ්ඩාංග වල එහෙම නැත්නම් මෙන්න මේ විශේෂ ලක්ෂ මගින් නිරූපණය වෙන්නේ මොනවද? මේ පරීක්ෂණය. එහෙම නැත්නම් මේ වාදනයේ ටොපියක් ගත්තාම ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. එහෙනම් අපි කියන්නේ පරීක්ෂණයේ නියැදි අවකාශය තමයි මෙතන නිරූපණය වෙන්නේ. එතකොට දැන් බලන්න එහෙනම් මෙතෙන්දී අපි මෙන්න මේ අක්ෂය නිරූපණය කරන්නේ පළමු ටොපිය. පළමු ටොපිය ඉවතර ගත්තාම අපි ඉවතර ගන්න පළවෙනි ටොපිය විදිහට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල ටික. ඒතර මොනවද ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල? මෙතන තියෙනවා දොඩම් රස ටොපි 3ක් තියෙනවා. අන්නාසි රස ටොපි 1ක් තියෙනවා. එතකොට මෙතන අපිට මුලින්ම ලැබෙන්න පුළුවන් දොඩම් රස ටොපියක්. එතකොට මම මේ දොඩම් රස ටොපි දැන් වර්ග කරගන්න. මෙතන දොඩම් රස ටොපි 3ක් තියෙනවා. අපි මේ විදිහට සිංහලෙන් ලිව්වොත් දොඩම් කියන එක වෙනකොට ඔන්න අපි මුලාපුර විතරක් ගත්තා දොඩම්. හරිද? ඊළඟට අන්නාසි ඔය විදිහට මුලාපුර විතරක් අපි ගන්නවා. දැන් මේ විදිහට ගත්තාම මෙන්න මේ දොඩම් කියන එක වර්ග කරගන්න ඕන. අපිට වෙන් කරගන්න. එහෙනම් අපි ඒ වෙනුවෙන් භාවිතා කරන අංක මම මෙතන දානවා 1 2 3. ඔය විදිහට අංක දාගන්න ඕන. ඒතර ඔයාලා මේක ඉගෙනගෙන තියෙනවා. නියැදි අවකාශයක් ලියද්දී අපි ප්‍රධාන වශයෙන් අකුරක් හෝ වෙනත් ආකාර සංකේතයක් භාවිතා කරනවා මේ වර්ග කිරීම කරගන්න. ඊට පස්සේ ඒක ඇතුලේ ආය වර්ග කරන්න ඕනේ. දැන් මෙතන දොඩම් මේව 3ක් තියෙනවා. ඒ 3 වෙන් කර ගැනීම සඳහා අපි අංක භාවිතා කරනවා. එතකොට පැහැදිලි මේ ගැන මම මේක ගැන ඉතින් ඔයාලට ගොඩාක් දේවල් කියලා දෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට හිමු ගොඩක් දේවල් දැනගන්න අවශ්‍ය නම් ඒ පිළිබඳව ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. එහෙමත් නැත්නම් WhatsApp මැසේජ් එකක් යොමු කරන්න පුළුවන්. right. එතකොට මේ පැත්තට ගන්නෙත් මේ ප්‍රතිඵල ටිකමයි. මේකේ තියෙන විශේෂත්වය ලේසි ඒකයි. මේ ප්‍රතිඵලම ටික තමයි මෙතෙන්ට. එහෙනම් මේ ප්‍රතිඵල අපි මෙතනින් ඉඳන් ලියාගෙන යනවා. දොඩම් 1 ඊළඟට 2 ඊළඟට 3 ඊළඟට මෙතෙන්ට අපි අන්නාසි. දැන් මොන කොටු දැලක් ඔය විදිහට ඔයාලට කොටු දැලක් දීලා තියෙනවා. මම පොඩ්ඩක් මේක ගැන මේ සඳහන් කිරීමක් පමණයි කරේ. හරිද? දැන් කොටු දැලක් ලකුණු කරන්න කලින් අවබෝධ කරගන්න ඕන කරුණක් තියෙනවා. මේ පරීක්ෂණය මොකක්ද? ඒතකොට මෙන්න මෙතන අනිවාර්යෙන් බලන්න දැන් අහඹ පරීක්ෂණයක ගොඩක් ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා. සමහර ඒවාෙදී මේ කොටු දැලේ නිරූපණය වෙන හැම සිද්ධියක්ම දැන් මේකේ සිද්ධි නිරූපණය වෙන්න තැන් වල ගැන මම කිව්වේ මම පොඩ්ඩක් එක පැහැදිලි කරන්නම්. දැන් මේ විදිහට සිරස් හා තිරස් රේඛා වලට පේනවා. කඩේරි අපි ඇඳලා තියෙනවා. එතකොට මේ කඩේරි ඇඳහම මෙන්න මේ සීර්ෂ එහෙම නැත්නම් මේ ඉරි ඡේදනය වන ලක්ෂ තමයි අපි කියන්නේ සිදුවීම්
තියෙන්න පුළුවන් ස්ථාන. ඒ කියන්නේ සිද්ධියක් නිරූපණය වෙන ස්ථාන. මෙතන සිද්ධියක් තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. මේ හැම ස්ථානිකම සිද්ධියක් තියෙනවා. මෙතෙන්දී අපි දැන් මේ සිද්ධි ලකුණු කරන්න ඕන. ඔයාලා අහලා තියෙනවා ලකුණු කරන්නේ කතිර ලකුණ භාවිතා කරලා. සමහර දාට ඉස්සර නම් තිත් භාවිතා කරලා ඕක ලකුණු කරා. දැන් කතිර තමයි අපි භාවිතා කරන්නේ. එතකොට මේ විදිහට කතිර ලකුණ භාවිතා කරලා මේවා ලකුණු කරනකොට ලකුණු කරන්නේ මෙතන වෙන්න පුළුවන් ටික විතරයි. ඒ කියන්නේ මේ පරීක්ෂණයේදී වෙන්න පුළුවන් සහ බැරි සිද්ධි තියෙනවා. එතකොට මෙහෙම හැම එකකම වෙන්න පුළුවන් බැරි ඒවා තියෙනවාද? එහෙම නැත්නම් ඒවා අපි හඳුනගන්නේ කොහොමද කියන එක ගැන මම පොඩි විස්තරයක් අද කතා කරනවා. ඔයාලා මෙතෙන්දි බලන්නකෝ. මෙතෙන්දි කරන්නේ තෝරා ගැනීම. තෝරා ගැනීම. එතකොට ඒ කියන්නේ නියදියකින් යම්කිසි ද්‍රව්‍ය ප්‍රමාණයකින් මොන හරි ද්‍රව්‍ය ප්‍රමාණයකින් හෝ නැත්නම් අපි හිතමු කවුරු හරි මෙතන ජීවි කවුරු හරි ඉන්න මිනිස්සු හරි ළමයි හරි කවුරු හරි ඉන්න කොහේ හරි ඉන්න මේ නියදියකින්. එතකොට ඒ වගේ ප්‍රමාණයක් අපි කියන්නේ ගණන් වලදී නියදියක් කියලා. උන නියදියකින් මොකද කරන්නේ එකක් වෙන් කරලා ගන්නවා. නියදියකින් එකක් වෙන් කරලා ගන්නවා. එතකොට ඔයාලා දන්නව නියදියකින් එකක් වෙන් කරලා අපි අරගත්තොත් මොකද වෙන්නේ? දැන් මෙතන හතරක් තිබ්බනම් දැන් ටොපි අපි මේකම කතා කරමු. ටොපි හතරේ එකක් ගත්තාම මොකද වෙන්නේ? එකක් මෙතනින් අඩු වෙලා. දැන් තියෙන ටොපි එතකොට 3යි. එතකොට බලන්න මෙතන ගයාන් මුලින්ම ටොපිය කරගන්නවා. එයා ඒක මල්ලිට දෙනවා. ඊට පස්සේ ආයෙ ගන්නවා. එතකොට ආයෙ ටොපියක් ගන්නකොට ඔයාලට කියන මල්ලි ඉතුරු වෙලා තියෙන ටොපි 3යි. හරිද? එතකොට අන්න මෙතන දැන් කරන්නේ තෝරා ගැනීමක්, තෝරලා ගැනීමක් කරන්නේ නේද? එතකොට එහෙම තෝරගත්තාට පස්සේ දෙවෙනි තෝර ගැනීම කරනකොට දෙවැනි වෙතට ගැනීම කරනකොට මොකද වෙන්නේ? එකක් නියදියෙන් අඩු වෙලා තියෙන්නේ. එකක් අඩු වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහට එකක් අඩු වෙනවා නම් තමයි මෙන්න මේකේ සිදු විය නොහැකි සිද්ධි තියෙන්නේ. ඒ වුණොත් සිදු විය නොහැකි සිද්ධි තියෙනවා. දැන් අපි බලමු මොනවද? මෙන්න මේක හිතන්නකෝ. මේ අංක 1 දැන් අපි උන ටොපි වල නම් කරලා තියෙන්නේ. හරි ටොපියේ උන නමක් දාලා තියෙන්නේ. අපි ගහලා දෙනවා ටොපියේ දොඩම් 1 කියලා. හරිද? එතකොට අන්නේ දොඩම් 1 කියන ගහපු ටොපිය අපි හිතමු මුලින්ම ගයාන් අරගෙන මල්ලිට දුන්නොත් ඊට පස්සේ ඊළඟ වතාවේ ගයාන් ටොපිය විතර ගන්නකොට එයාටත් ඒක ලැබෙන්න පුළුවන්ද? බෑනේ. මෙතන කියන්නේ බලන්න මේ සිද්ධිය අපි දැන් විස්තර කරලා මේක කියනවා මේ මුල්ම ටොපිය. අපි හිතමු මේ පළමු ගැනීම අපි කියමු මේක මල්ලි. හිතමු මම මෙහෙම නම් කරන්නම්කෝ මේක. පළමු ටොපිය මේක අපි එහෙම නම් කරමු පළමු ටොපිය. මෙතන දෙවන ටොපිය. දැන් මෙතන ටොපි දෙකක් විතර ගන්න. ඒතර පළවෙනි ටොපිය දෙවෙනි ටොපිය කියලා ඔහොම නම් කරගත්තා. දැන් බලන්න පළමු ටොපිය මේක ලැබුණොත් දෙවන ටොපියත් ඒකම ලැබෙන්න පුළුවන්ද? බැහැ නේ. නේද? පළවෙනි ටොපිය විදිහට ඒක ගත්තොත් ඒක දැන් මල්ලි ළඟ තියෙන්නේ. එතකොට ඒක දැන් පාඩෙන්නේ නැහැ. එතකොට දෙවෙනි ටොපිය ගන්නකොට ඒක ලැබෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ දැක්වෙන සිද්ධිය සිද්ධ වෙන්න බෑ. එහෙනම් අපි ඒක ලකුණු කරන්නේ නැහැ. හරිද? ඒ විදිහටම මේ පේලිය සිද්ධ වෙන්න බැරි එකක් තියෙනවා. හැම පේලියකම තියෙනවා එක් සිද්ධියක් සිදු වෙන්න බැරි මේකේ. එතකොට මේ මොනවද කියලා දැන් අපි අවබෝධ කරගන්න. දැන් බලන්න මෙතන දොඩම් දෙක මේ දෙවෙනි දොඩම් ටොපිය. එතකොට දෙන්නටම ලැබෙන නැත්නම් දෙවතාවෙම ලැබෙන්න බෑ. එතකොට මේ විදිහටම තුන්වෙනි දොඩම් ටොපිය. ඒක ලැබෙන්නත් බෑ මේ විදිහට. ඒ වගේම අන්නාසි ටොපිය. එහෙම ලැබෙන්න බෑ. එතකොට එහෙනම් ඔන්න දැන් ඔයාලට කතන්දරේ පැහැදිලි. එතකොට මෙන්න මේ සිද්ධිය සිද්ධ විය නොහැකි. සමහර අය ඔක මතක තියාගන්න මෙන්න මේ විදිහට මේ අක්ෂයේ මත තියෙන සිද්ධි සිද්ධ වෙන්න බෑ කියලා. එතකොට අපි කොහොම වුණත් මෙන්න මෙහෙම ලකුණු කරන ඔයාලා පුරුදු වුණොත් ලේසි. මම ඔයාලට කෙටි ක්‍රමයක් කියනවා. ඒක පළවෙනි පේලිය. අපි පේලි ලකුණු කරමුකෝ. පළවෙනි පේලියේ පළවෙනි එක තමයි සිද්ධ වෙන්න බැරි. මොන එක ලකුණු කරේ නැහැ. එතකොට අපි දෙවෙනි පේලියේ හඳුනාගත්ත දෙවෙනි සිද්ධිය සිද්ධ වෙන්න බෑ. එතකොට අනිත් ටික ඔක්කොම ලකුණු කරන්න ඕනේ පැහැදිලිව. ඊළඟට තුන්වෙනි පේලියේ තුන්වෙනි සිද්ධිය සිද්ධ වෙන්න බෑ. අනිත් ටික ලකුණු වෙන්න ඕන. ඔය විදිහට. හතරවෙනි පේලියේ හතරවෙනි සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ නැත්තේ. අනිත් ටික ලකුණු වෙන්න ඕන. දැන් ඊටම පහසුයි. දැන් සමහර අය කොටු දැලා ලකුණුකට මිහි කතිරයක් ගහනවා. ආයෙ තව කොහේ හරි ගහනවා. එහෙම පිළිවෙලකට යන්නේ නැහැ. මේක පිළිවෙලකට ලකුණු කරගෙන ගියොත් තප්පර ගානකදී මේ කොටු දැල ඊටාම නිවැරදිව ලකුණු කරගන්න පුළුවන්. දැන් එහෙනම් ඔයාලට දැන් පැහැදිලි ඇති කොහොමද කොටු දැල ලකුණු කරන්නේ කියන එක. හරිද? එතකොට මේක පිළිබඳව තවත් මීට වඩා පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඔයාලට තවත් මේක සම්බන්ධව ගැටලු මොනවා හරි තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ
කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න. හරි. ඔන්න මේ මතක් කිරීමත් එක්ක දැන් මම කොටු දැල ගැන කතා කරලා ඉවරයි. කියන්නේ මේ ප්‍රශ්නේ පළවෙනි කොටස ගැන කතා කරලා ඉවරයි. දැන් අපි යන්න හදන්නේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට. එතකොට ප්‍රශ්නේ දෙවෙනි කොටසේ මෙන්න මෙහිම ප්‍රශ්නයක් අහනවා. පළමුව අන්නාසි රසද දෙවනුව දොඩම් රසද ලැබීමේ සම්භාවිතාව සොයන්න. මුලින්ම ඉවතරේ ගත්තු ටොපිය අන්නාසි රස වෙන්න ඕන, දෙවෙනි ටොපිය දොඩම් රස වෙන්න ඕන. එතකොට අපි දැන් හොයමු බලන්න මුලින්ම ඉවතරේ ගත්තු ටොපිය අන්නාසි රස වීමට අදාළ සිද්ධි මෙන්න බලන්නකෝ. මේ පේලිය අපි දැන් මේ පැත්ත බලන්නේ. මේ පැත්ත විතරයි බලන්නේ. මේක අනුව බලන්නේ. බලන්න මේ තීරුවේ තියෙන සිද්ධි. ඒතකොට බලන්න මේකේ සිද්ධි තුනක් අපිට පේන්න තියෙනවා ලකුණු කරලා තියෙනවා. මේක කියන්නේ මොකද්ද? මුල්ම ටොපිය දොඩම් 1, දෙවෙනි ටොපිය දොඩම් 2. මුල්ම ටොපිය දොඩම් 1, දෙවෙනි එක දොඩම් 3. මෙතන කියන්නේ මුල්ම ටොපිය දොඩම් 1, දෙවෙනි එක අන්නාසි 1. හරිද? එතකොට ඔය විදිහට දැන් මේක අපිට අවබෝධ කරගන්න මෙතන බලන්න දැන් තේරෙනවා ඔයාලට කියපු කතාව. ඒතර අපි පළවෙනි ටොපියනේ. එතකොට මේ තුනේම පළවෙනි ටොපිය දොඩම්. මෙතන මේකෙත් එහෙමයි. ඔක්කොම මෙතන තියෙන්නේ පළවෙනි ටොපිය දොඩම්. එතකොට මේකෙත් පළවෙනි ටොපිය දොඩම්. එතකොට මේකේ පළවෙනි ටොපිය අන්නාසි. එතකොට අපෙන් අහන ප්‍රශ්නේ අහන්නේ කොහොමද? පළවෙනි ටොපිය අන්නාසි රස වෙන්න ඕන. පැහැදිලිනේ? එතකොට එහෙනම් දැන් පළවෙනි ටොපිය අන්නාසි රස වෙන්නේ මෙන්න මේ තීරුවේ තියෙන සිද්ධිවල. හරිද? ඊට පස්සේ මොකද්ද කියන්නේ? දෙවෙනි ටොපිය දොඩම් රස වෙන්න ඕන. බලමු දැන් මෙන්න මේක. දැන් මෙතන විතරයි නෙවෙයි කියනවා තියෙන පුළුවන් මේ තීරුවේ විතර. මේ තීරුවේ බලනවා දැන් දෙවෙනි ටොපිය දිහා. දෙවෙනි ටොපිය මොකද වෙන්න ඕනේ? දොඩම් වෙන්න. දැන් මේ සිද්ධියේ බලමු දැන් දෙවෙනි ටොපිය දොඩම්. එහෙනම් මේක ගන්න පුළුවන්. මොන අපිට කියන විදිහට එකක් අපි හොයාගත්තා. ඊළඟට මේක ගන්න පුළුවන්. හරි. ඒකෙන් දෙවෙනි ටොපිය දොඩම්. මේකත් ගන්න පුළුවන්. එහෙනම් අපි දැන් හොයාගත්තා සිද්ධි තුන. මොකද කරන්නේ? ඔන්න ඔය සිද්ධි තුන මේ විදිහට highlight කරලා එහෙම නැත්නම් මේ ටික වට කරලා මේ විදිහට රූපයක් අඳින්න ඕනේ. ඔකට කියන්නේ සිද්ධිය වට කරලා නිරූපණය කරනවා. වට කරලා දක්වනවා කියලා. එහෙනම් ඔන්න දැන් අපිට අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ සිද්ධි ටික විතරක් වට කරලා කොටු දැලේ දක්වලා තියෙනවා. හරිද? දැන් අපි අවශ්‍ය නම් ඔයාලට පුළුවන් ප්‍රශ්න අංකෙත් මේ විදිහට ඊතලයක් ගහලා මෙතන ලියන්න පුළුවන් ප්‍රශ්න අංක 2කට අදාළ සිද්ධිය තමයි මෙන්න මේ විදිහට කොටු දැලේ වට කරලා දක්වලා තියෙන්නේ. ඊට පස්සේ පුළුවන් උත්තරේ ලියන්න. දැන් කොහොමද උත්තරයක් ලියන්නේ? දැන් ඔයාලා දන්න සම්භාවිතාව ගැන අපි සාමාන්‍යයෙන් යන්නේ භාග විදියට. ඒත් මේක දශමාකාරයෙන් ප්‍රතිශතාකාරයෙන් තව ලියන්න පුළුවන් ක්‍රම තිබ්බත් අපි ලියන්නේ භාග ආකාරයෙන්. මොකද අපිට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් භාගෙ. එහෙනම් කොහොමද ඒක හොයාගන්නේ? මුලින්ම අපි යමු මේ භාගේ ලවය හොයාගන්න. ලවය උඩට එන සංඛ්‍යාව හොයාගන්න. කොහොමද? මෙන්න මේ වට කරපු රූපය ඇතුලේ නැත්නම් මේ වට කරලා දක්වලා තියෙන සිද්ධි ගාන තමයි මෙතෙන්ට ලියන්නේ. එතකොට වට කරලා දක්වලා තියෙන සිද්ධි කීයද? 3යි. එහෙනම් මෙතන එන්නේ සිද්ධි 3යි. හරිද? ඊළඟට අපි හොයාගන්න ඕන මුළු සිද්ධි ගන්න. බලන්න මෙතන පේලි අපි පේලියෙන් පේලිය මේ පේලිය 3යි, මේ පේලිය 3යි 6යි, මේ පේලිය 3යි 9යි, මේ පේලිය 3යි 12යි. එතකොට ඔක්කොම සිද්ධි තියෙනවා 12. එහෙනම් සම්භාවිතාව වලිව 12යි 3යි. සම්භාවිතාව භාගයක් නම් මේ භාගය ඔයාලට පුළුවන් අවශ්‍ය නම් සරද කරන්න. භාගයක් සරල කිරීම ගැන ඔයාලා ඉගෙනගෙන තියෙන නිසා මම ඒක කතා කරන්න යන්නේ නැහැ. මේ දෙකම තුනින් බෙදෙනවා. තුනින් බෙදුවම උත්තරේ මෙතෙන්ට එනවා 1, මෙතෙන්ට එනවා 4. එතකොට අපිට මේ උත්තරේම සරල කරලා 4න් 1යි කියලා ලියන්න පුළුවන්. ඔන්න එහෙනම් දැන් මම කොටු දැලක් අඳින විදිය, ඒ කියන්නේ අහඹු පරීක්ෂණයකට අදාළ කොටු දැල ලකුණු කරන විදිය මම පැහැදිලි කරා. හරිද? එතකොට ඊළඟට මම මේ විදිහට කොටු දැලේ සිද්ධියක් නිරූපණය කරන විදිය පැහැදිලි කරා. ඒකට අදාළ ඒවා හොයාගෙන කොහොමද ඒක කොටු දැල ඇතුලේ කොටු දැල තුල නිරූපණය කරන්නේ. ඊළඟට මම කතා කරා ඒකට අදාළ සම්භාවිතාව ලියන විදිය. හරිද? එතකොට මම අද බොහොම පොඩි කරුණු කීපයක් හැබැයි මේක ඇතුලේ මේ ප්‍රශ්නෙට එන ප්‍රධාන පොදු කරුණු ටික සාකච්ඡා වුණා. ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ කරුණු මතකයෙන් අවබෝධ කරගෙන මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්. අපි ඉතින් අද දවසේ වැඩසටහන අවසානයේදී ඔයාලට තනියම හදන්න ප්‍රශ්නයක් ලබා දෙනවා. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියලා ඔයාලා එවුවොත් ඔයාලට තියෙන ගැටලු ඔයාලා මොනවද අවබෝධ කරගෙන තියෙන්නේ අවබෝධ කරගෙන නැත්te මොනවද කියලා පැහැදිලිව මට තේරුම් ගන්න පුළුවන්. එතකොට මම මේ ටික බලලා අනිවාර්යෙන්ම ඔයාලා හදා ගන්න ඕන තැන මොකද්ද අඩුපාඩු මොකද්ද කියන එක අනිවාර්යෙන්ම ඔයාලට කියලා දෙනවා. හරිද? එහෙනම් ඔන්න දැන් ප්‍රශ්නේ ඒ කොටස අපි සාකච්ඡා කරලා අවසానයි.
ඊළඟට මම යන්න හදන්නේ ප්‍රශ්නේ B කොටසට. දැන් අපි බලමු ප්‍රශ්නේ B කොටස. ඒත් ප්‍රශ්නේ B කොටසේ කියන්නේ මල්ලක එකම තරමේ නිල් බෝල 3ක්ද කහ බෝල 2ක්ද ඇත. ඔන්න වෙන කතාවක් මෙතන කියන්නේ දැන්. මල්ලක එකම තරමේ නිල් බෝල 3ක්ද කහ බෝල 2ක්ද ඇත. අහඹ ලෙස ඉන් බෝලයක් ඉවතට ගනී. එය නැවත නොදමා තවත් බෝලයක් ඉවතට ගනී. මෙම පරීක්ෂණයට අදාළ රුක් සටහන පහත දක්වා ඇත. ඔන්න කියනවා. හරිද? එතකොට ප්‍රශ්නේ මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. දැන් මම රුක් සටහන මේ විදිහට දීලා තියෙන රුක් සටහන බෝඩ් එකේ ඇඳගෙන ඉන්න. මෙන්න මෙතන මේ වගේ රුක් සටහනක් තමයි ඔයාලට දෙන්නේ. එතකොට මේකේ නිල් බෝල කහ බෝල තියෙනවා. නිල් බෝල කහ නිල් කහ. පළමු ගැනීම මෙතන තියෙන්නේ දෙවන ගැනීම. ඔන්න ඔය වගේ රුක් සටහනක් දීලා තියෙනවා. මේ රුක් සටහනේ එක තැනකවත් සම්භාවිතාවන් දීලා නැහැ. දැන් ඔයාලට තියෙන්නේ සම්භාවිතාවන් ටික හොයාගන්න එක පළවෙනි කාර්යය. හරිද? දැන් අපි මතක් කරමු මොනවද මෙතන තියෙන්නේ. මොකද්ද මේක කියලා ආයෙ දැන් අර ප්‍රශ්නෙට ඔන්න ආයෙ යන්න හදන්නේ. ඒක බලන්න ඔයාලගේ අටින් ප්‍රශ්නේ තියෙනවා. ඔයාලට බලන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා ආපහු බලාගන්න. right. බලන්න දැන් මෙතන කියනවා නිල් පාට බෝල 3ක් තියෙනවාලු. කහ පාට බෝල 2ක් තියෙනවාලු. අහඹු ලෙස එකක් ගන්නවා. ඒක එහෙම පැත්තකින් තියාගෙන ඒක ආපහු මේකට දාන්නේ නැතුව තවත් එකක් ගන්නවා. ඒක තමයි මෙතන සිද්ධ වෙන පරීක්ෂණය. එතකොට දැන් මේ ගන්න ඒවා මොන පාටින් ලැබෙන්න පුළුවන්ද කියන එක පිළිබඳව තමයි මේ රුක් සටහනේ නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ ලැබෙන බෝලේ වර්ණය. හරි. අපි බලමු දැන් එහෙනම් මුල්ම බෝලේ ඉවතට ගත්තාම ඒක නිල් පාට එකක් වීමේ සම්භාවිතාව කීයද? ඒක කහ පාට එකක් වීමේ සම්භාවිතාව කීයද කියලා. එතකොට මෙතන ලියන්න ඕනේ මොකද්ද? නිල් පාට එකක් වීමේ සම්භාවිතාව. කොහොමද හොයාගන්නේ? හරිම ලේසි. බෝල ඔක්කොම තියෙනවා 5. ඔක්කොම ගාන තමයි හරියට එන්නේ. දැන් සම්භාවිතාව භාගයක්නේ. ඔන්න එහෙනම් හරියට එන්නේ 5යි. එතකොට 9ට එන්නේ නිල් පාට බෝල ගන්න. කීයද නිල් පාට බෝල? 3යි. එතකොට මේකෙත් බලන්න 5යි ඔක්කොම බෝල කහ පාට බෝල ගාන 9ට එනවා. කීයද කහ පාට බෝල ගාන? 2යි. හරිද? දැන් ඔන්න පළවෙනි පියවර හරි. එතකොට පළමු ඉවතට ගැනීමේදී නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 3යි. කහ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව 5න් 2යි කියලා දැන් මම හොයාගෙන තියෙනවා. ඊළඟට මම යන්න හදන්නේ දෙවෙනි පියවරට. මෙතෙන් ඊටාම අවබෝධයෙන් ඔයාලා බලන්න ඕන දෙයක් තියෙනවා. බලන්න මෙතෙන්දී දෙවෙනි බෝලේ ඉවතට ගනිද්දී මේ මල්ලේ බෝල කීයක් තියෙනවද? බෝල 4යි තියෙනයි. දැන් එකක් අරගෙනනේ. බෝල 4යි. දැන් ගොඩක් අයට මෙන්න මේ වගේ පැටලෙනවා. ඉතින් හොඳට අවබෝධ කරගන්න බෝල තියෙන්නේ මෙතන 4යි. හරිද? ඊට පස්සේ දැන් මේ ගත්තු එක හරියටම අපි දන්නේ නැහැ. ගත්තු එක නිල් එකක්ද කහ එකක්ද? ඒක නිල් එකක් ගත්තා නම් එතකොට ඒ බෝල 4 ඉතුරු වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මෙතන කියන විදිහට කහ එකක් ගත්තා නම් බෝල 4 ඉතුරු වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගෙන තමයි මේ ස්ථාන දෙකේ සම්භාවිතාවන් ලියන්න ඕනේ. අපි මුලින්ම බලමු නිල් පාට බෝලයක් මුලින් ඉවතට ගත්තා නම් දැන් කොහොමද මේ වාදනයේ බෝල 4ක් ඉතුරු වෙන්නේ කියලා. ඒතර බලන්න දැන් බෝල 4ක් ඉතුරු වෙන්නේ මෙන්න මෙහෙමයි. නිල් පාටින් කීයද කහ පාටින් කීයද කියලා ලියන්න හදන්නේ. ඒතර බලන්න දැන් නිල් පාට ඒවා 3ක් තිබ්බා. දැන් උනේ එකක් ඉවතට අරගෙන තියෙන්නේ. එහෙනම් කීයක් ඉතුරු වෙනවද? ඉතුරු වෙනවා නිල් පාටින් බෝල 2ක්. එතකොට ගත්තේ නිල් පාට බෝලයක් නම් කහ පාට ඒවායි වෙනසක් නැහැ. කහ පාට ඒවා දෙකක් තිබ්බා. ඒක හැමම තියෙනවා. එතකොට එහෙනම් දැන් ඔයාලට පේනවා බෝල 4 තියෙන්නේ කොහොමද? නිල් පාටින් 2යි කහ පාටින් 2යි. එහෙමනම් නිල් පාට එකක් ලැබීමේ සම්භාවිතාව කීයද? කීයද එතකොට මුළු ගාන 4යි නිල් පාට ඒවා 2යි. කියන්නේ 4න් 2යි. මෙතන එතකොට ඉන්නේ 4යි 2යි. හරිද? දැන් මේක සමහර දාවට ගානක මෙතන සරල කළ දෙකින් එකයි කරලා දීලා තිබ්බනම් ඔයාලා මෙතෙන්ට දෙකින් එක හෝ 4න් 2 කැමති එකක් ලියන්න පුළුවන්. හරිද? දැන් අපි යමු ඊළඟ අවස්ථාවට. දැන් මෙතන සම්බාධ. මෙතනනේ සමහර අය දැන් රුක්සටහන් වල ගොඩක් අය පොදු ක්‍රමයටනේ යන්නේ. මෙතනේ මේකමයි මෙතනත් ඉන්නේ කියලා සමහර අය අර ඒ වගේ ගණන් තියෙන නිසා ඒ වගේ එකක් දැක්කොත් එහෙම හිතා ගන්නවා. එහෙම නෙමෙයි. මෙතන වෙනස්. කොහොමද එන්නේ?
කහ පාට බෝලයක් මුලින් ඉවතට ගත්තා නම් එතකොට අර බෝල හතර තියෙන්නේ මෙන්න මේ විදියට. බලන්න එතකොට කහ පාට එකක් නම් ගත්තේ නිල් පාට ඒවයි වෙනසක් වෙන්නේ නැහැ. එතකොට නිල් පාට ඒවා එහෙමම බෝල තුනක් තිබ්බා ඒක එහෙමම තියෙනවා. එතකොට කහ පාට ඒවා දෙකක් තිබ්බා ඒවෙන් දැන් එකක් අරගත්තු නිසා ඉතුරු වෙන්නේ කහ පාටින් එකයි. දැන් බලමු සම්භාවිතාවන්නේ කොහොමද? එතකොට ඔක්කොම 4යි නිල් පාට 3යි 4න් 3 ඔක්කොම 4යි කහ පාට 1යි. එතකොට මෙතෙන්ට එනවා 4න් 1. ඔන්න ඔය විදියට ඔයාලට පුළුවන් කෘත් සටහනේ සම්භාවිතා ටික ලියා ගන්න. එතකොට මෙන්න මේවයිදී ගොඩක් අය හරියටම මේක අවබෝධ කරගෙන හදන්නේ නැති නිසා තමයි මේ ප්‍රශ්නවල උත්තර වරදින්නේ. කියන්නේ ටිකක් බලලා මොකක් හරි මතක් කරගෙන ගාන හදනවා. දැක්කොත් මතක් වුණොත් මෙතන එකමයි මම මෙතෙන්ටත් එන්න ඕන කියලා හිතුනොත් ඔන්න මේ විදිහට ලියනවා. එහෙම නෙමෙයි. හොඳ අවබෝධයකින් ඔයාලා යන්න. මෙතන මේ තෝරා ගැනීමක් නේ කරන්නේ. එතකොට බලන්න දැන් මේ අවස්ථා තුනක් මෙතන තියෙනවා. මෙතෙන්දී අපි තෝරගන්නකොට වාදිනී බෝල 5යි නිල් පාටින් 3යි කහ පාටින් 2යි. එහෙමනම් නිල් එකක් ලැබීම 5න් 3යි කහ පාට එකක් ලැබීම 5න් 2යි. මෙතෙන්දී තෝරගන්නකොට වාදනයේ තියෙන බෝල 4යි නිල් පාටින් 2යි කහ පාටින් 2යි. එහෙමනම් නිල් එකක් ලැබීම 4න් 2යි කහ එකක් ලැබීම 4න් 2යි. මෙතෙන්දී අපි තෝරගන්නකොට වාදනයේ තියෙන බෝල 4යි නිල් පාට ඒවා 3යි කහ පාට ඒවා 1යි. එතකොට එහෙමනම් නිල් එකක් ලැබීම 4න් 3යි කහ එකක් ලැබීම 4න් 1යි කියලා අවබෝධ කරගෙන තමයි මේක හදන්න ඕන. හරි. ඊළඟට ඔයාලට මෙන්න මේ රුක් සටහනින් ප්‍රශ්නයක් අහනවා. දැන් රුක් සටහනකින් ප්‍රශ්නයක් අහනකොට අහන්නේ මොනවද? මොනවද අහන්නේ? මේකේ ප්‍රධාන සිද්ධි හතරක් දැන් පේන තියෙනවා. මෙන්න මේ සිද්ධි හතර. එතකොට මේවෙන් එකක් හෝ කිහිපයක් ගැන තමයි අහන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් මම මුලින්ම මෙතන කියලා දෙන්නම්. මෙන්න මේ සිද්ධි ටික මොනවද කියලා. මම මෙතන මේක සාමාන්‍යයෙන් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා අවබෝධ කරගන්න. මේ සිද්ධි මොකක්ද? මෙතනින් කියන්නේ මෙන්න මේ සිද්ධිය. මේ මුලින්ම තියෙන සිද්ධිය බලන්න. දැන් මම මේක දිගේ එනකොට මට පේනවා මේ මුල් වතාවේ ප්‍රතිඵලය සහ දෙවෙනි වතාවේ ප්‍රතිඵල. ප්‍රතිඵල දෙක තමයි තියෙන්නේ. මුල් වතාවේ නිල්. તો දෙවෙනි වතාවෙත් නිල්. ඒ කියන්නේ දෙවතාවෙම නිල් පාටම බෝල දෙකක් ලැබීම කියන එක තමයි පළවෙනි සිද්ධිය. දැන් මම ඔය විදිහට දෙවෙනි සිද්ධියට යනවා. බලන්න දෙවෙනි සිද්ධිය මෙන්න මෙතෙන්ට ආවා. පළවෙනි ප්‍රතිඵල. පළවෙනි වතාවේ නිල් පාට බෝලයක්. දෙවෙනි වතාවේ කහ පාට බෝලයක්. එතකොට එහෙනම් දෙවෙනි සිද්ධියේ පෙන්නන්නේ මුල් වතාවේ නිල් බෝලයක් ලැබෙනවා දෙවෙනි වතාවේ කහ පාට බෝලයක් ලැබෙනවා කියන එක. තුන්වෙනි සිද්ධියට යනවා මේ විදිහටම. තුන්වෙනි එකේ කහ පාට එකක් පළවෙනියට දෙවෙනියට නිල් පාට එකක්. එතකොට ඒක කියන්නේ මුල් වතාවේ කහ පාට එකක් ලැබිලා දෙවෙනි වතාවේ නිල් පාට එකක් ලැබෙනවා කියන එක. එතකොට ඊළඟ එකට යනවා අවසන් සිද්ධිය. ඒක කියනවා පළවෙනි වතාවේ කහ පාට බෝලයක් ලැබෙනවා දෙවෙනි වතාවෙත් කහ පාටින්ම බෝලයක් ලැබෙනවා කියලා. එතකොට ඔන්න සිද්ධි හතර අවබෝධ කරගන්නේ නැතුව ඔයාලට මේකෙන් අහන ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න බෑ. එතකොට ඕනම අවස්ථාවක ඔයාලා රුක් සටහනක අවබෝධ කරගන්න ඕන මෙන්න මේ ප්‍රතිඵල. නැත්නම් ප්‍රධාන සිදුවීම් හතර. මේකෙන් ලැබෙන ප්‍රධාන ප්‍රතිඵල හතර අවබෝධ කරගන්න ඕන. දැන් ඒකට පැහැදිලිනේ මොකක්ද ප්‍රතිඵල හතර? පළවෙනි වතාවෙන් නිල් දෙවෙනි වතාවෙන් නිල්. දෙවෙනි වතාවේ නිල් බෝල දෙකක් ලැබෙන්න පුළුවන්. පළවෙනි වතාවේ නිල් එකක් සහ දෙවෙනි වතාවේ කහ එකක් ලැබෙන්න පුළුවන්. ඊළඟට පළවෙනි වතාවේ කහ එකක් ලැබිලා දෙවෙනි වතාවේ නිල් එකක් ලැබෙන්න පුළුවන්. ඊළඟට දෙවතාවම කහ පාටම බෝල් දෙකක් ලැබෙන්නත් පුළුවන් කියන එක. එතකොට ඔන්න දැන් අපි යමු මේකෙන් අහලා තියෙන ඊළඟ කොටස මොකක්ද කියන එකට. රයිට්. අපි බලමු ඊළඟ කොටස. මේකේ දෙවෙනි කොටසට යන්න හදන්නේ මම දැන්. දෙවෙනි කොටසේ අහනවා මෙන්න මෙහෙම එක් වතාවකවත් කහ පාට බෝලයක් ලැබීමේ සිද්ධිය සොයන්න. දැන් ලැබීමේ සම්භාවිතාව සොයන්න. හරිද? මම ආයෙත් කියන්නම්. එක් වතාවකවත් කහ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. උන ප්‍රශ්නේ. මේකෙන් අහනවා එක් වතාවකවත්. හරිද? මෙතන වතා දෙකක් තියෙනවානේ. එක වතාවක හරි. ඒ කියන්නේ දෙවතාවෙම ලැබෙන එකක් ගන්න පුළුවන් කියන එකනේ. එක වතාවකවත්. මොකද්ද? කහ පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව සොයන්න. කොහොමද බලමු අපි ඒක හොයන්නේ? ඒතර මේක ගන්න පුළුවන්ද? බෑනේ. එක වතාවකවත් කහ පාට බෝලයක් ලැබිලා නැහැ එතන. ලැබිලා තියෙන්නේ දෙවතාවෙම නිල් පාට බෝල දෙකක්. එහෙනම් ඒක ගන්න බෑ. මේක ගන්න පුළුවන්ද? අන්න පුළුවන්. උන මේක ගන්න පුළුවන්. මොකද දෙවෙනි වතාවේ කහ පාට එකක් ලැබිලා තියෙනවා. එතකොට මේක ගන්න පුළුවන්. පළවෙනි වතාවේ කහ පාට එකක් ලැබිලා තියෙනවා. එතකොට මේක ගන්න පුළුවන්. දෙවතාවෙම කහ පාටින් බෝල දෙකක් ලැබිලා තියෙනවා. එහෙනම් මෙතනින් මේ සිද්ධි හතරෙන් තුනක්ම
ඔය අපිට අහලා තියෙන ප්‍රශ්නෙට අදාළයි. එහෙනම් අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ සිද්ධි තුනේ සම්භාවිතාවයන් තුන හොයලා අන්නේ ටික එකතු කරලා උත්තරේ ගන්න ඕනේ. ඔයාලට ඕන නම් මෙතනම හොයන්න පුළුවන්. මේ හොයන්නේ කොහොමද? සම්භාවිතාව හොයන්නේ මෙන්න මේ අතු මත තියෙන සම්භාවිතා ගුණ කරන. දැන් මෙතන අත් මේ අදාළ අතු මේ සිද්ධියට අදාළ අතු දෙක තමයි මේකයි මේකයි. එහෙනම් මේ දෙක මත තියෙන සම්භාවිතා දෙක බලන්න දැන් 5න් 3යි 4න් 2යි. ඒ දෙක ගුණ කරනවා. ඔයාලා ගුණ කරන හැටි දන්නවනේ. ලවයන් දෙක ගුණ කරා 3 හරක් 2 6යි. හරයන් දෙක ගුණ කරාම 5 හරක් 4 20යි. මේකෙත් ඒ විදිහටම අපි යමු. එතකොට මෙන්න අතු දෙක මේ අත්තයි මේ අත්තයි ගුණ කරාම 5 හරක් 4 20යි. දෙවරක් 3 6යි. මෙතන බලන්න ගුණ කරාම කොහොමද එන්නේ? 5 හරක් 4 20යි. දෙවරක් 1 2යි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ සිදුවීම් තුනේ සම්භාවිතා තුනේ දැන් ওই තුන එකතු කරන්න. එතකොට 20න් 6යි 20න් 6යි 20න් 2යි එකතු කරන්න ලේසි. ඒතකොට ඔයාලා දන්නවා හරිය සමාන නිසා උත්තරයක් ගන්න පුළුවන්. 20න් කීය දෙන්නේ 14යි. එතකොට මේක සරල කරන්නත් පුළුවන් අවශ්‍ය නම් මේක දෙකෙන් බෙදලා 10න් 7 කියන උත්තරේ ගන්න පුළුවන්. ඔන්න දැන් මම අද දවසේ ප්‍රශ්නෙට උත්තරේ ලියලා අවසానයි. එතකොට දැන් මොන්න ඔයාලට මේ ප්‍රශ්නේ තේරෙනවා ඇති. ඉතින් මේ වීඩියෝ එක සමහරවිට එක සැරයක් බැලුවම නොතේරුනොත් ඔයාලා තව පොඩ්ඩක් තව සැරයක් බලන්න. ඔයාලට ඕන නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට දාලා තියෙන්නේ. ඩවුන්ලෝඩ් කරගෙන තව දෙතුන් සැරයක් බලන්නත් පුළුවන්. හරි. එහෙනම් ඔන්න මම දැන් අද දවසේදී සම්භාවිතාව ප්‍රශ්නයක් මම මේ මුලින්ම කතා කරන ප්‍රශ්නේ අතරම කියන්න ඕන. ගොඩක්ම අමාරු ප්‍රශ්න මම මේ මුල් වටේදී තෝරගන්නේ නැහැ. ටිකක් සරල ප්‍රශ්න තමයි තෝරගන්නේ. ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රශ්න සංකීර්ණ වෙන විදිහට තමයි පෙළ ගස්සලා තියෙන්නේ. ඒතර මම කො ප්‍රශ්න පත්‍ර 15ක් මම සාකච්ඡා කරනවා. ඒතර ඔයාලට මේ වගේ සම්භාවිතාව ප්‍රශ්න 15ක් සාකච්ඡා වෙනවා. ඔයාලට ප්‍රශ්න 15ක් හදන්න දෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න 30ක් ඔයාලට මම කියලා දෙනවා විභාගයට යන්න කලින්. එතකොට ඔයාලා හිතන්නකෝ දැන් අද සමහරලාට තේරුන්නේ නැති කෙනෙකුට ඊළඟ දවසේ මේ වගේ ප්‍රශ්නයක් කතා කරනකොට ඕක තව ටිකක් තේරෙයි. ඊළඟ දවසේ තව ටිකක් තේරෙයි. ඔය විදිහට ප්‍රශ්න 30ක් කෙරෙනකොට ඔයාලා හිතන්න මේක ඉතාම හොඳින් කිසිම අඩුපාඩුවක් නැතුව මේකෙන් අහන්න පුළුවන් හැම ආකාරයකම ප්‍රශ්නයක් ඔයාලට අනිවාර්යෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. හරිද? එහෙනම් ඒ කියන්නේ ඔයාලා කිසි දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මේක විතරක් නෙවෙයි හැම ප්‍රශ්නයකටම අදාළ ওই විදිහට කරනවා. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම විභාගයට යන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එකත් එක එකතු වෙන කෙනෙකුට උනත් වෙන මොකුත් නොකර අනිවාර්යයෙන්ම විභාගයට ගිහිල්ලා ඒකක් ගන්න පුළුවන්. හරියාකාරව වැඩ කෙරුවොත්. හැබැයි පිළිවෙලට කෙරෙන්න ඕන. වීඩියෝ එක බලලා රේමේ මුලින් බලලා මේක බලලා හරි කියලා මේක ලේසි අපිට දෙන අපි දන්නවා කියලා එහෙම කියොත් බෑ. මේවා ඇත්තටම බොහොම පොඩි සරල සියුම් විෂය කරුණු කියන තැන්වල තියෙනවා. ඒවා අවබෝධ කරගත යුතුයි. එහෙම නැති වුණොත් ඔයාලට විභාගයට ගිහින් හරියටම 100%ක්ම ලකුණු ගන්න උත්තරේ යන්න බැරි වෙනවා. හරිද? එහෙනම් ඔන්න මතක තියාගන්න. ඒතර වීඩියෝ එක තප්පරයක්වත් මග නොහැර අනිවාර්යෙන් අගේ ඉඳලා මුලේ ඉඳලා අගට නේද? පිළිවෙලට බලන්න. කියන්නේ දෙතුන් සැරයක් මේක බැලුවට කමක් නැහැ. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? මේ දීලා තියෙන ප්‍රශ්නේ තනියම ලියන්න ඕනේ. තනියම ලියලා උත්තරේ එවන්නත් ඕනේ. ගොඩක් අය ලියනවා එවන්නේ නැහැ. උත්තර ලියනවා සමහරවිට 50ක් මේක බැලුවොත් 50ම උත්තර එවලා නැහැ. 20ක් විතර තමයි උත්තර එවලා තියෙන්නේ. ඒත් අනිත් අය එවන්නේ නැහැ. ඒකෝට ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හරියට එකතු වෙන්නේ නැහැ. එහෙම එකතු වුණොත් තමයි ඔයාලට මේකෙන් 100%ක්ම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැමෝගෙම ඉල්ලනවා මේකත් එක්ක එකතු වෙන්න. මේක ඔයාලා වෙනුවෙන් මම බොහොම සද්භාවයෙන් කරන වැඩසටහනක්. ඒ නිසා මේකත් එක්ක එකතු වුණොත් ඔයාලට මේක හරහා විශේෂ තෑග දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒකත් මම මුලින් කතා කරලා තියෙනවා නේද? ඉතින් මේ සියල්ල කොහොම වුණත් දැන් කියන්න වෙලාවක් නෙමෙයි. මොකද හේතුව දැන් අපි මේ ප්‍රෝග්‍රෑම්ස් වලදී ගොඩාක් කතා කරන්න ගියොත් එහෙම හේතුව එතකොට මේක එපා වෙනවා. chance එක ලොකු කාලයක් දික්කනවා නිකන් ස්කාරයි. ඒ නිසා මම ගොඩාක් දේවල් මේක හරහා කියන්න යන්නේ නැහැ. ඒතර මම කලින් කිව්වා වගේ විභාගයට පාඩම් කරන්න ඕන කොහොමද? විභාගයක් ලියද්දි කොහොමද අපි මානසිකත්වය හදා ගන්න ඕන? ඇත්තටම විභාගයක් ලියද්දි මොනවද කරන්න ඕන දේවල් පාඩම් කරන එක විතරද? එහෙම ගොඩක් දේවල් තියෙනවා. මේ දේවල් ගැන ලොකුවට අවබෝධයක් ඔයාලට ලැබෙන්නේ නැති බව අපිට පේනවා. ළමයි අපෙන් අහන දේවල් වලින් ළමයි කියන දේවල් වලින් අපිට පේනවා. ඒ නිසා මම තීරණය කළා
ඉදිරියේදී මෙන්න මේ දේවල් පිළිබඳ ඔයාලා දැනුවත් කිරීම සඳහා වෙනම වීඩියෝ මාලාවක් ඔයාලට ගෙනෙන්න. ඉතින් ඒකත් මතක් කරමින් අද දවසේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට මම අවසන් කරනවා. එහෙනම් ඔයාලට දැන් පුළුවන් ඔයාලට ලැබෙන ප්‍රශ්නේ බලා ගන්න පුළුවන්. ඒතර ඔයාලට තියෙන්නේ මේ ලැබෙන ප්‍රශ්නට පිළිතුරු ලියලා මේ දීලා තියෙන පහලින් දැක්වෙන WhatsApp අංකයට අර කියපු විදිහට නිවැරදි පිළිවෙලට යොමු කරන එක. හරි. එහෙමනම් ඔයාලා මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා මේකෙන් ලොකු ප්‍රයෝජනයක් අරගෙන ගණිතයේ විෂයට ලකුණු පිරුණු ඒ සාමාර්ථයක් ලබාගෙන කියන බලාපොරොත්තුවත් එක්ක අද දවසේදී ඔයාලගෙන් සමුගෙන යනවා. හෙට දිනේදී මේ වගේම තවත් ප්‍රෝග්‍රෑම් එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙමින් එහෙනම් ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.